දැන් ඔයාලට පේපර් එකට එන්න පුළුවන් graph වර්ග තුනක් තියෙනවා. එකක් තමයි පුතේ මේ pie chart එක. pie chart එකක් කියලා කියන්නේ මේ රවුමට එන එකනේ, circular එකනේ. අනික තමයි bar graph එක. හරිද? ඒ වගේම තව එන්න පුළුවන් මෙන්න මේ වගේ වගුවක් grid එකක් දීලා ඒ grid එකට අදාළව ඒක මේ විස්තර කරලා ලියන්න. මෙන්න මේ තුනෙන් එකක් තමයි ඔයාලට අනිවාර්යෙන්ම එන්නේ. දැන් බලන්නකෝ. මේක තමයි මං කලින් ඔයාලට 10 වසරේදී ගත්තේ කියලා දෙන්න ගත්තු එක. දැන් ආයෙ පාරක් මේක මතක් කරන්න වෙලා තියෙනවා. දැන් අපි පේපර් ක්ලාස් එක පටන් ගත්තාම මේ ඊට වැඩිය දැන් අපි හැමදාම මේවා කරමු. ඒ කියන්නේ පේපර් ක්ලාස් එක තියන්න කලින් දවසේ මම පේපර් එක දානවා ගෲප් එකට. එතකොට ඔයාලා තනියෙන් ලියන්න. ලිව්වට පස්සේ අපි ක්ලාස් එකේදී එක එක්කෙනාගේ උත්තර ඩිස්කස් කරමු. එහෙමත් කරොත් තමයි ගොඩක් සාර්ථක වෙන්නේ. දැන් පුතේ මේ වගේ graph එකක් ගත්තාම දැන් මේ pie chart එකක්නේ. ඉස්සෙල්ලාම ඔයාලා මොකද්ද කරන්න ඕනේ? මේ දීලා තියෙනවා description එකක්. The following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මේ Mr. Pereira කියන එක්කෙනා යාගේ salary එක කොහොමද ගෙදර දොරේ එක එක දේවල් වලට විවිධ දේවල් වලට වියදම් කරේ කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකෙන් අරන් ලියන්න පළවෙනි වාක්‍ය following කියන එක අයින් කරලා this pie chart shows කියලා දාන්න නැතුව represents ඉදිරිපත් කරන represents කියලා දාන්න පුළුවන්, නැත්නම් depicts කියලා දාන්න පුළුවන්. හරිද? shows කියලා දාන එක අයින් කරලා represents කියලා දාලා how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දීලා තියෙන mainly දීලා තියෙන මේකේ තියෙන මේ කොටස් ටික ඒ වියදම් කරේ මොනවටද කියන ටික ගැන කියන්න. පොලිමට ඒ ටික කියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ දැන් වචන 100ක් ලියන්නත් ඕනේනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ keywords ටික වෙන මොනවත් නෙමෙයි ලියන්න ඕනේ. මෙන්න මේ යාලා කියන keywords ටික පාවිච්චි කරලා තමයි අපි ලියන්න ඕනේ. හරිද? ඊළඟ වාක්‍ය ටික හදා ගන්න ඕනේ ඒ වචන ටික දාලා. එහෙම වුණොත් තමයි ඔයාලට හරි විදිහට මාක්ස් හම්බෙන්නේ. මේ තියෙන්නේ දැන් මම ඒකට දීපු මේ expected answer එකක් මේ තියෙන්නේ. first එක කියවන්නකො පුතේ අපේ කවුද? met me. This pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. He spent his salary on food, education, clothes, savings, transport, electricity and other minor needs. හරි. දැන් බලන්නකෝ අර විදිහටම this pie chart කියලා අර දී හැම එකේම එහෙමයි. හැම එකේම මොකක්ද කියලා දීලා තියෙනවනේ instruction එකේ. ඔයාලට තියෙන්නේ ඒකේ දීලා තියෙන following කියලා line කරලා this කියලා දාලා shows දීලා තිබ්බොත් represents දාන්න, represents දීලා තිබ්බොත් shows දාන්න. ඒ විදිහට පොඩි වෙනස්කමක් කරලා අර පළවෙනියට ඒක ගැන කියලා තියෙන එක ලියා ගන්න පොතේ. මේ paper එකේ. ඊට පස්සේ අපි කියනවා මෙන්න මේ ටික ගැන. He spent his salary. ඔහු වියදම් කරා ඔහුගේ මේ salary එක on food, education, clothes, savings, transport, electricity and other minor needs. minor කියලා වචනේ දාලා තියෙන සුළු. අනිකුත් සුළු උවමනාවන් උදෙසා කියලා දාලා තියෙනවා. අන්න ඒ විදිහට බලන්නකෝ. දැන් මෙතන වචන කීයක් පිරීලා තියෙනවද? මේකෙම දීලා තියෙන එකයි මේ ප්‍රධාන ඒවා ටිකයි ගැන කිව්වට පස්සේ සාමාන්‍යයෙන් වචන අපි ගත්තොත් එක පේලියක තියෙනවා කියලා වචන 6ක් 2 3 4 4යි කියලා ගත්තොත් සාමාන්‍යයෙන් වචන 20ක් 24ක් විතර ගමුකෝ 24ක්ම ගන්න නැතුව 20ක් ගමුකෝ වචන 20ක් පිරීලා තියෙන්නේ අර අපි මේ දෙකෙන් විතරක් ඊළඟට අපි තව වචන 80යි ලියන්න ඕනේ ඊට පස්සේ අපි යනවා මෙන්න මේ දීලා තියෙන keywords වලට ඒ words වලට මුල් තැන දීලා ඊටු ටික ලියන්න ඕනේ හරි පුතේ පුළුවන් ද ජීත්මිනී ඔයාට මේක කියවන්න
පුළුවන් නේද පුතේ? හරි හරි මම 25% හරි of හරි. මම හිතුවා නෑ කියලා. 25% of his salary on food and 22% on education. An equal amount of his salary was spent on saving and clothes, while he spent 12% of his salary on transport. 8% was spent on electricity, but only 3% on other minor needs. According to this pie chart, he spent the highest percentage of his salary on and the lowest on other minor needs. හරි. ඊට පස්සේ බලන්නකො පුතේ මොකද කරලා තියෙන්නේ කියලා. He spent 25% of his salary. ඔහුගේ salary එකෙන් 25%ක් ඔහු වියදම් කරා on food. අන්න foods ගැන කොච්චරක්ද වියදම් කරේ කියලා කියනවා. And 22% on education. Education වලට 22 කියලා කියනවා. And අන්න ඊට පස්සේ අපි භාවිතා කරනවා මෙන්න මේ equal කියන keyword එක. ඒක පාවිච්චි කරලා අපි කියනවා an equal amount of his salary was spent on savings and clothes. savings වලටයි clothes වලටයි equal අරගෙන තියෙනවා කියලා කියනවා. සමාන වශයෙන් වේදම් කරලා තියෙනවා කියලා කියනවා. ඔන්න එක keyword එකක් අපි භාවිතා කරා. ඊළඟට පුතේ while කියන එක පාවිච්චි කරනවා අපි මොන හරි වැඩ දෙකක් කරද්දී මේක කරන ගමන් ඒ අතරතුර තව එකක් කරා කියලා කියද්දි while පාවිච්චි කරනවා. While he spent 12% of his salary on transport, ප්‍රවාහනයට යා 12%ක් වියදම් කර අතරතුර 8% was spent on electricity. 8%ක් භාවිතා කරා වියදම් කරා විදුලියට කියලා කියනවා. But නමුත් only 3% on other minor needs. මේ 3%යි පාවිච්චි කරලා තියෙන්නේ අනෙකුත් දේවල් වලට සුළු වියදම් වලට කියලා කියනවා. අන්තිමට පුතේ අපි කියනවා according to this pie chart. අන්තිමට අර අවසානයේ අපි හරි ලස්සනට ලියන්න එපා. මේ pie chart එකට අනුව කියන එක තමයි according to කියන්නේ. According to this pie chart, he spent the highest percentage on මෙන්න මේ highest percentage කියන word එකත් අරගෙන of his salary on food and the lowest කියන එකත් අරගෙන lowest on other minor needs. එතකොට එයා අපේ මේක expected answer එක දීලා තියෙන්නේ government අපේ department එකේ ඒ මෙන්න මේ answers දෙක එයාලා පාවිච්චි කරලා නැහැ. ඊටු ටික පාවිච්චි කරලා. ඔයාලා එක වචනයක්වත් මග අරින්න එපා. එයාලා දීලා තියෙන keywords ඒවා ලියන්න. ඒවා ලියන තරමට ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒ හින්දා එක keyword එකක්වත් අතාරින්න නැතුව keywords පහ දීලා තියෙනවා නම් keyword ටික ඉස්සලා ලියලා ඊට පස්සේ මදි අඩුපාඩුවක් තිබ්බොත් ඔයාලට හිතන විදිහට ලියන්න. හරිද? එතකොට according to this pie chart he spent the highest percentage වැඩිම percentage එක කෑම වලට අඩුම percentage එක අනිකුත් සුළු වියදම් වලට කියලා තියෙනවා. අන්තිමට මේකට අනුව කියලා according to this කියලා අරගෙන තියෙනවා. අන්න ඒක හරි ලස්සනට අවසන් කරලා තියෙනවා. හරි. ඊළඟට අපි බලනවා පුතේ bar graph එක. bar graph එකක් ගත්තාම අපි ඒකෙත් කරන්න ඕනේ අර විදිහම තමයි. මොකද්ද? මේ දීලා තියෙන එකේ following කියන එක අයින් කරලා this bar graph shows කියලා දාන්න නැතුව represents the results of a survey conducted among 100 grade 11 students in a school about the choice of the subjects for advanced level streams. බලන්නකෝ මේ වාක්‍ය ගත්තාම මේ වාක්‍යෙම තියෙනවා වචන 20ක් විතර. දැන් මෙතන නම් එයාලා කෙටි කරලා මෙන්න මේ විදිහට පටන් ගන්න කියලා නේ දීලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකම දාලා ලියන්න. අර විදිහට shows කියන එක අයින් කරලා represents කියලා දාලා. ඊට පස්සේ දැන් ওই විදිහට පටන් ගත්තට පස්සේ ඔන්න මම දීලා තියෙනවා ඔයාලට expected answer එකක් අපේ evaluation report එකේ දීලා තියෙන එක. The bar graph shows මේ bar graph එක පෙන්눔 කරනවා the choice of the subjects of grade 11 student in a school. school එක ඒ ළමයි කැමති subjects.
ඊට පස්සේ කියනවා the most popular subject among the students. දැන් මෙතන දීලා තියෙනවනේ පුතේ වචන. popular කියලා නම් දීලා නැහැ. most කියලා දීලා තියෙනවා. එහෙනම් අපි most එක භාවිතා කරලා තියෙනවා. most popular subject among the students is biology. දැන් අපි මේ bar graph එකක් ගත්තාම ඔයාලට පුළුවන් අපි දන්නවා axis දෙක vertical and horizontal axis දෙක ඒ දෙක ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඒකෙන් මොනවද පෙන්වන්නේ? අනික axis එකෙන් මොනවද පෙන්වන්නේ? ඒ වගේම මේකේ දීලා තියෙන මේ A level වලට දීලා තියෙන subjects ඔක්කොම මොනවද? ඒ ටිකත් පේලියට කියෝගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ වචන ටික භාවිතා කරලා ලියන්න පුළුවන්. අන්න ඒ විදිහට තියෙන්නේ ඔයාලට කරන්න. බලන්න පුතේ සඳලි පුළුවන් ද ඔයාලට මේක කියවන්න? සඳලිය හරි කියවන්න. This bar graph shows the choice of the subject of grade 11 students in a school. The most popular subject among the students is biology. 30 students have selected biology of 100. 20 students have selected art. The lowest number of students have opted for music. 12 students each have selected IT and accounting. 16 students have selected maths. The number of students who have selected maths is higher than IT, accounting and music. There are more than 10 students for every subject. stream. දැන් පුතේ අපි මේ වගේ මේ graph එකක් ලියනකොට අපිට භාවිතා කරන්න පුළුවන් tenses දෙකක් තියෙනවා. එකක් තමයි මේවා use කරලා මෙයාලා මේවා පාවිච්චි කරලා මේවා කරලා කියලා past එකෙන් කියන්නත් පුළුවන්. මේකේ භාවිතා කරලා තියෙනවා මොකක්ද? present perfect. මෙයාලා මෙන්න මේ විදිහට කරලා තියෙනවා. have selected තෝරගෙන තියෙනවා. දැක්කද? අන්න ඒ වගේ present perfect භාවිතා කරන්නත් පුළුවන්. අපි උනත් රූපයක් බලාගෙන කියද්දි මෙන්න මෙහෙම කරලා තියෙනවා, අරහෙම කරලා තියෙනවා, නැත්නම් එහෙම කරලා, මෙහෙම කරලා, අරහෙම කරලා past tense එක හෝ present perfect එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලත් එතකොට ඒක ඔළුවේ තියාගන්න. ඒ වගේම there are more than 10 students for every subject stream. ඒ වගේ there are මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මේ දීලා තියෙන expected answers බලාගෙන චුට්ටක් ඒවා කියවලා පුළුවන් නම් ඒ දීලා තියෙන එක දිහා බලාගෙන තව හිස් කොලයක් අරගෙන ලියන්න. ලියලා ඒක චුට්ටක් කියවලා බලලා දැන් තේරෙන්නේ නැති වචන තියෙනවා නම් ඩික්ෂනරි එකකින් බලලා ඊට පස්සේ ඔයාගේ වචනේ ලියන්න try කරන්න. දැන් ඉතින් අපි දැන් track එකට බහින්න සූදානම් වෙලා ඉන්න ඕනේ. තව ටික දවසයි තියෙන්නේ. මේ කාලේ මෙහෙමම ගෙවිලා යනවා. ඒ හින්දා දැන් අපි මේ අනිවාර්යෙන් මෙන්න ටික ටාගට් කරලා තියාගත්තාම අනිවාර්යෙන්ම මේ B එකක් හෝ C එකක් ෂුවර් අනිවාර්යෙන්ම ඕනවට වැඩිය මේ මහන්සි නොවුණා. හොඳටම මහන්සි වුණොත් ඒකක් අනිවාර්යෙන් ෂුවර්. දැන් මේ පාරත් පේපර් එක කොච්චර ලේසි කරලාද නේද? හරි. ඊළඟට පුතේ දීලා තියෙනවා දැන් මේ බාර් ග්‍රාෆ් එකක් හෝ පයි chart එකකට අමතර වෙන්න පුළුවන් දෙයක් තමයි මේ තියෙන්නේ. මොකක්ද? මේ grid එකක් වගුවක්. ඒකෙත් අර විදිහම තමයි. The following table tells මේ වගුව කියනවා you කියලා දීලා තියෙන්නේ. අපි ඒව වෙනස් කරන්න ඕනේ. This table tells where you දාන්නේ ඔබට කියන එක දාන්නේ where 125 students in this school මේ ඉස්කෝලේ කියලා කියන්න ඕනේ. ඔබේ ඉස්කෝලේ කියලා කියන්න බෑ. In this school like to study after their A level examination. අන්න එහෙම ලියන්න පුළුවන් පළවෙනි එක. එහෙම ලියලා ඊට පස්සේ මේ බලන්නකෝ ඒ ළමයි A level වලින් පස්සේ ඉගෙන ගන්න කැමති රටවල් තමයි දීලා තියෙන්නේ. හරි. මේක පුතේ පළවෙනි ටික කියවන්න බලන්න අපේ මෙත්මි. According to this table, most of the students like to study in America, while the least number of students like to study in the other countries which are not mentioned
in the table an equal number of students likes to study in India and Russia. That is 8%. 28 students like to study in England, while 25 students like to study in Japan. Their percentages are 22.4 and 20 respectively. 12% of students like to study in Australia. The information in the table gives an indication that the majority of the students like to study in the developed countries of the world. පුතේ majority අපිට ගොඩක් ගන්න පුළුවන් වචනයක්. majority කියන්නේ බහුතරය. මේ ඉන්න එකක් බැලුවාම බහුතරය කැමති මේකට කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් මේ evaluation reports කියවුවාම අපිට තියෙන වාසිය තමයි අපිට මොනවද ලියන්න ඕනේ අවශ්‍ය කරන වචන කියලා අපිට හොයාගන්න පුළුවන් මේවා කියවුවාම. එහෙනම් පුතේ අර විදිහෙම තමයි මේ දීලා තියෙන මේන් දේවල් මොනවද countries මොනවද ඔයාලා ලියන්න පුළුවන්. මේකේ keywords දීලා නැහැ. මෙන්න මේ වචන භාවිතා කරලා ලියන්න කියලා දීලා නැහැනේ. ඒ හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේකේ බලන්නකො according to this table මේ වගුවට අනුව most of the students like to study in America. ඇමරිකාවේ ඉගෙන ගන්න ගොඩාක් මේ ළමයි කැමති අතර while the least number of students likes to study in other countries. අඩුම සංඛ්‍යාවක් කැමති වෙනත් රටවල් වල ඉගෙන ගන්න which are not mentioned in the table. mention කියන්නේ සඳහන් කරලා නැති මේ වගුවේ සඳහන් කරලා නැති රටවල් වල ඉගෙන ගන්න තමයි අඩුම කට්ටිය කැමති. An equal number of students likes to study in India and Russia. ඒ කියන්නේ සමාන සංඛ්‍යාවක් සමාන ප්‍රමාණයක් කැමති ඉන්දියාවේ රුසියාවේ ඉගෙන ගන්න 10 දෙනෙක්. බලන්න percentage එක 108යි. that is 8%. අන්න මොකක්ද කියලා අන්තිමට ඔයාලට that is 8%. ඒක 108යි කියලා කියන්නත් පුළුවන්. 28 students like to study in England. අන්න 28 28ක් කැමති එංගලන්තේ ස්ටඩීස් කරන්න while ඒ අතර 25 දෙනෙක් කැමති ජපානයේ ස්ටඩීස් කරන්න. මේ while කියන එක පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. මේක කරන අතර මේකට මෙච්චරක් කැමති අතර මේකට මෙච්චරක් කැමති කියලා එකක් ගැන සසඳන්න. නේද? සසඳන්න අපිට මේ while කියන එක පාවිච්චි කරන්න පුළුවන්. Their percentages are 22.4 and 20 respectively. අන්න කලින් while දාලා අර දෙක ගැන කියලා අන්තිමට කියනවා ඒවා මෙන්න මේවා කියලා respectively කියලා ඒ වගේ percentage දෙක දීලා අන්තිමට කියනවා මේවා මෙන්න මෙහෙමයි පිළිවෙලට කියලා අනුපිළිවෙලට respectively කියලා කියනවා. 12% of students like to study in Australia. 12ක් කැමති ඕස්ට්‍රේලියාවේ. The information in the table gives an indication that the majority of the students අන බහුතරයක් මේ සිසුන්ගෙන් බහුතරයක් කැමතිලු study in the developed countries. ඒ කියන්නේ සංවර්ධිත රටවල. ඔයාලට මේක බැලුවාම තේරෙනවා ඔයාලා දන්නවා මොනවද සංවර්ධිත රටවල් කියලා. එතකොට මේ ටේබල් එක දිහා බැලුවාම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් ළමයි බහුතරයක් ළමයි ඉගෙන ගන්න කැමති සංවර්ධිත රටවල් වල. ලෝකේ සංවර්ධිත රටවල් වල developed countries වල. හරි පුතේ.